ආදරණීය දුවේ පුතේ දෙයයන්තර ජාතික පාසල මගින් මෙහෙයවනු ලබන අපේ ඔන්ලයින් පාසල වැඩසටහන යටතේ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකය ජීවීන්ගේ දේහ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි මේ සූදානම්. ඔබට මේ පාඩම කරගෙන යද්දී ඔබගේ පෙළ පොත භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඒ භාවිතා කිරීමෙන් වඩාත් පාඩම කරගෙන යාම පහසු වෙයි. මම මුලින්ම කියන්නම් ඔයාලට අපි මේ වෙලාවේ පාඩම තුල සාකච්ඡා කරන්න යන සාරාංශය ඇත්තටම ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව තමයි මුලින්ම ජීවිතයේ දේහ ක්‍රියාවලියට සාකච්ඡා කරන්නේ. ඒකෙදී ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද? ආහාර ජීර්ණ ක්‍රියාවලියට අදාළ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් යන නම් කිරීම ඊළඟ ජීර්ණ පද්ධතියේ එක් කොටස මගින් පුතේ එක් කොටස මගින් කරන කාර්ය වෙනම සාකච්ඡා කිරීම ඊළඟට මේ ජීර්ණ ක්‍රියාවලිය ඇතුලේ රසායනිකව එන්සයිම කීපයක් දායක වෙනවා. අනේ එන්සයිම කීපය ගොනු කර ගැනීම ඒව ස්‍රාව වෙන්නේ කොහෙන්ද? ඒවයි කරන කාර්ය මොකක්ද කියන කතාව ගොනු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට පද්ධතිවාච රෝගාබාධ සහ ඒ රෝගාබාධ සුව කර ගන්න විදිහ පිළිබඳව අපි සාකච්ඡා කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය ටික තමයි අපේ අද දවසේ සාරාංශය වෙන්නේ. අපි ඒ ටික සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මුලින්ම දුවේ පුතේ එහෙනම් ආහාර ජීර්ණය යන කුමක්ද කියන කතාවට අපි යන්න ඕන. අපි ගනු ලබන ආහාරයේ තියෙන පෝෂක ඔයාලා දන්නවා. මේ ප්‍රධාන වශයෙන් තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින් සහ ඛනිජ ලව්‍ය. එයින් අර මුලින් කියාපු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන ද්‍රව්‍ය ටික පුතේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒක නිසා අපේ ආහාර මාර්ගයට ඇතුල් කරාට පස්සේ ලේ වලට උරා ගන්න බැහැ. ලේ වලට උරාගෙන තමයි යන්න ඕන. රුධිරය හරහා තමයි සෛල වලට බෙදාගන්නේ. සෛල වලට තමයි ශක්තිය අවශ්‍ය වෙන්නේ ජීව ක්‍රියාවලිය පවත්වාගෙන. දැන් එතෙන්ට ගෙනියන්න තමයි ආහාර ජීර්ණ පද්ධතිය අපි යොදාගන්නේ ආහාර ටික ජීර්ණය කරගන්න. එහෙමනම් ගන්නන ජීර්ණය කිරීමේදී ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන හා ලිපිඩ සරල ආහාර බවට පත් කරන්න. එහෙමනම් අපි කියන්න ඕන අප ගනු ලබන සංකීර්ණ ආහාර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වැනි සංකීර්ණ ආහාර රුධිරයට අවශෝෂණය කරගත හැකි සරල ආහාර බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මොකද්ද? ආහාර ජීර්ණය කියලා. ඉතින් මේ ආහාර ජීර්ණයේදී අපිට මුලින්ම දැනගන්න ඕනකම තියෙනවා අපි ගනු ලබන ආහාරය මුඛයේ සිට ගුදය දක්වා ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කරන මාර්ගය අපි ඒකට කියනවා ආහාර මාර්ගය කියලා. මුලින්ම මේ ආහාර මාර්ගයේ ආහාරය ගමන් කරන ආකාරය අපි නරඹලා ඉමු. බලන්න දුවේ මේ අප ගනු ලබන ආහාරය මුලින්ම කොහොමද අපේ ශරීරය තුළ ගමන් කරන්නේ කියලා මේ රූප රාම තුලින් අපිට දැක ගන්න පුළුවන්. බලන්න ආහාරය දත් වලින් කඩාගෙන මුඛය තුළදී දවල්ට පේනවා මේ කට ඇතුලේ මුඛ කුහරය තුළ සිදුවන ක්‍රියාවලිය තමයි පේන්නේ. ඒ විකුවට පස්සේ ආහාරය මෙන්න මේ ගලනාරය නැත්නම් අනුශෝතය තුලින් පහළට ගමන් කරන ආකාරය ක්‍රමයෙන් ගමන් කරන ආකාරය වලට දිස් වෙනවා. ආහාරය පහළට ගිහිල්ලා මහා ප්‍රාචීරයට පල්ලෙහෙන් දින පුතේ ආමාශය. ආමාශයට තමයි ඇතුල් වෙන්නේ ආහාරය. ආමාශය තුලදී මේ ආහාරය කැබලි වලට කැඩෙමින් ජීර්ණය වෙනවා. ඊට පස්සේ කුඩාන්ත්‍රයට ඇතුල් වෙලා කුඩාන්ත්‍රයේ දිගේ ගමන් කරමින් ආහාරය ක්‍රමයෙන් කුඩාන්ත්‍රයෙන් පසුව ගමන් කරනවා. දැන් මේ එතන තියෙන කොටස් කීපයක් අපිට දිස් වෙන්නේ අර මුලින් කතා කරපු ඊළඟ මේ ආහාරය ගමන් කරනවා කුඩාන්ත්‍රය තුල ගමන් කරන විදිය මේ පේන්නේ කුඩාන්ත්‍රය තුල ආහාර කැපලි චලන සහිතව ගමන් කරන ආකාරය තමයි පේන්නේ. ඉන් අනතුරුව ආහාරය කුඩාන්ත්‍රය අග කොටසේදී මේ වගේ තියෙනවා ආහාරයේ තියෙන ජීර්ණක ඵල අවශෝෂණය කර ගන්න ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ අවශෝෂණය වෙලා
රුධිරයට තමයි ද්‍රව්‍ය ටික අවශෝෂණය කරගන්නේ. ඊට පස්සේ ආහාරය ඉදිරි කොටස මහාන්ත්‍රයට ඇතුල් වෙනවා. මහාන්ත්‍ර දිගේ ගමන් කරලා බුද මාර්ගයට පැමිණිලා බුද මාර්ගයේ තැන්පත් වෙනවා. මල ද්‍රව්‍යයෙන් පිරුණාට පස්සේ බුදේ ඔස්සේ බැහැර කිරීම සිදු වෙනවා. ඔන්න දැන් ඔය මම ඔයාලට ඉදිරිපත් කරේ ප්‍රධාන වශයෙන් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ආහාර ජීර්ණය ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇතුලේ කොහොමද අපි ගන්න ලබන ආහාරය මුඛයේ සිට දුදේ දක්වා ගමන් කරන්නේ කියලා. ඒතර අපි ඊළඟට කතා කරන්න ඕන මේ ආහාරය ගත්තට පස්සේ ආහාරය ජීර්ණ වෙනවා අධිකර දෙකකින්. දැන් නැවත මම මුලට ගමන් කරනවා. ආහාරය ජීර්ණ වෙනවා අධිකර දෙකකින් පුතේ. එකක් තමයි භෞතික ජීර්ණය. අනෙක තමයි රසායනික ජීර්ණය. දැන් භෞතික ජීර්ණය කියලා කියන්නේ එහෙම නැත්නම් යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ අපි ගන්න ලබන ආහාරය කැබලි වලට කැඩිලා කුඩා කොටස් වලට වෙන් වෙලා රසායනික ජීර්ණය පහසු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි කැම ටිකක් කටට ගත්තට පස්සේ දත් මගින් කඩලා, ඉරලා, අඹරලා නේද? ඒ ටික තලපයක් බවට පත් කරනවා. අන්නේ ආහාරය තමයි ගමන් කරන්නේ. ඒක තමයි අපි භෞතික ජීර්ණය කියලා කියන්නේ. දෙක කොටසක් තමයි භෞතික ජීර්ණය කියන එක. නැත්නම් අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය. භෞතික ජීර්ණය. ඊළඟ දෙවෙනි කොටස තමයි පුතේ අපි ගත්ත ආහාරය රසායනිකව ජීර්ණය කරන්නේ. එතෙන් තමයි එන්සයිම දායක වෙන්නේ. ඒ රසායනික ද්‍රව්‍ය මගින් එන්සයිම මගින් අර සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙනවා. දෙවෙනි අදියර තමයි නා රසායනික ජීර්ණය. හරිනේ? රසායනික ජීර්ණය. ඒත් අපි ගත්ත ආහාරය සංකීර්ණ ආහාරය සරල ආහාරය බවට පත් කරන ජීර්ණ ක්‍රියාවලියේදී භෞතික ජීර්ණය හා රසායනික ජීර්ණය කියලා ක්‍රියාවලි දෙකක් වෙනවා. ඒ යම් වෙලාවක අපි ගන්න ලබන ආහාරයේ තියෙන මේ පෝෂක මුඛයේදී ඒ කියන්නේ අවශෝෂණයක් නොවුනට සමහර දේවල් තියෙනවා. දැන් විටමින් සමහර විටමින් වර්ග ග්ලූකෝස් වගේ ඒවා නිකම්ම අවශෝෂණය කරගන්න පුළුවන් රුධිරයට. මොකද ඒවා ජලයේ දිය වෙනවා. ඒතර බැරි අර සංකීර්ණ ආහාරයක තමයි අපිට සිද්ධ වෙන්නේ ජීර්ණය කරගන්න. දැන් ඒතර මුලින්ම අපිට මේ ආහාර ජීර්ණයේදී මේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාරය ගමන් කරන පාර නැත්නම් මාර්ගය මම ඔයාලට පෙර වීඩියෝ මගින් පෙන්වුවා වගේ ඒ මාර්ගයේ ගමන් කරනකොට ආහාර ජීර්ණයට වටින් පිටින් ඉඳගෙන අවයව කීපයක් උදව් වෙනවා. විශේෂයෙන්ම මුඛයේ තියෙනවා කේට ග්‍රන්ථි, ඊළඟට තියෙනවා ආමාශයාවට අක්මාව, අග්න්‍යාශය වැනි අවයව මගින් ජීර්ණයට සහයෝගය ලබා ගන්නවා. ඒ සියල්ල ආහාර ජීර්ණ පද්ධතියට අයිති වෙනවා. ඒතකොට දැන් ඔන්න ඔය ක්‍රියාවලිය ඔස්සේ අපි කතා කරොත් එහෙම දැන් මූලික කරුණු වලින් පස්සේ අපි ඉස්සරහට යනවා ආහාර ජීර්ණය සිදු කරගෙන යනකොට මොකක්ද මුලින්ම අර රූපසරහණේ පෙන්වුවාගේ ආහාරය ගමන් කරන මාර්ගය නොවත් ආහාර මාර්ගය වචන සහ ඊතල මගින් නිරූපණය කිරීමක් අපි කරගන්නවා. වචන සහ ඊතල මගින්. ඒකට මම පිවිසෙන්නම්. බලන්න මේ ගැලීම් සටහනක් ආකාරයට ගත්තට පස්සේ මුලින්ම අපි ගන්න ලබන ආහාරය දැන් අර වීඩියෝ මතක් කරගන්න නේද? මුඛ කුහරය තුලින් යනවා කොහාටද? මුඛ කුහරය යනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාව උග්‍ර ප්‍රදේශයේ තියෙන ශ්වසන මාර්ගයට ආහාර මාර්ගයටත් පොදු කුටීරය. ග්‍රසනිකාව හරහා යනවා අපිජීවිකාව කියන පියරෙන් වෙන් වෙලා තියෙනවා ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය. අන්න දැන් ආහාර මාර්ගයට ආහාරය ගමන් කරනවා. එතෙන්දි වෙන්නේ අන්න ශ්‍රෝතය නැත්නම් ගලනාලය කියන කොටස තමයි ඇතුල් වෙන්නේ. අන්න ශ්‍රෝතයට දීපු ආහාරය නිමිට පහළට ගමන් කරමින් මහා ප්‍රාජයට පහළින් තියෙන ආමාශයට ඇතුල් වෙනවා. ආමාශය තුලින් ජීර්ණයෙන් පසුව කුඩා ආන්ත්‍රයට යනවා. කුඩා ආන්ත්‍රයෙන් පසුව
මහාන්තරයට ගමන් කරනවා. මහාන්තරයේ පසුව මහාන්තරයේ අග කොටස වෙච්ච බුද මාර්ගය තුල තමයි මල ද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදේ ඔස්සේ බැහැර කිරීම සිද්ධ වෙනවා. ඔන්න විදිහට තමයි ආහාර දින්නේ ආහාර මාර්ගයේ කොටස් ගැලීම් සටහනක පෙන්වන්න කිව්වොත් මුඛ කුහරයේ ග්‍රසනිකාවට, ග්‍රසනිකාවේ අන්නශ්‍රෝතය හරහා ආමාශයට, ආමාශයෙන් කුඩාන්තරයට, කුඩාන්තරය හරහා මහාන්තරය ඔස්සේ බුදේ දක්වා ගමන් කරනවා. ඔන්න ඒ ආකාරයට තමයි පුතේ ආහාරය ගමන් කරන මාර්ගය අපිට හඳුනා ගන්න වෙන්නේ. ඊළඟට අපි ආහාර ජීර්ණ පද්ධතියේ දල සටහනක් දැන් අර වීඩියෝ ඔයාලා දැක්කා. දල සටහනක් ඇඳලා කොටස් නම් කිරීම ඉතා වැදගත් වෙනවා අපි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනකොට. ඒ නිසා අපි ආහාර ජීර්ණ පද්ධතියේ දල සටහන ඇඳීම මම ඊළඟට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. බලන්න මෙන්න මේ විදිහට අපි කටසටහන ඇඳගෙන නැත්නම් දල සටහන දල දික්කඩ රූපය ඇඳීම සිදු කරන්න ඕන සරලව. දැන් හිස් කබල තුල පුතේ හිස් කබල තුල නේද නැත්නම් මූණ තුල ඉදිරියෙන් බැලුවම මුඛ කුහරයේ කොටස් අපිට අඳුර ගන්න අමාරුයි. අපි ඉතින් මූණේ පැතිපෙන්න ගන්නවා. පැතිපෙන්න ගත්තම දික්කඩේ මුඛ කුහරයේ පිටින් බලා ගන්න පුළුවන්. ඊළඟ සිරුරේ අනෙක් කොටස් වල ඉදිරි බැලුම ගත්තට පස්සේ ඉදිරි අවයව පිටින් බලා ගන්න පුළුවන්. මේ බලන්න මූණේ පැතිපෙන්න ගන්නම් මෙතෙන්ට මේ විදිහට මෙන්න බලන්න මේ නාසය ඊළඟට මේ තොල් දෙකත් එක්ක උඩුහනුව ඊළඟට යටිහනුව කොහොම අපිට පුළුවන් මුඛයේ පැතිපෙනුම සටහනක් අරගන්න. ඊට පස්සේ මෙතනින් අපි ඇඳ ගන්න ඕන තල්ල. උඩුහනුව වෙන් කරන තල්ල. ඒ තල්ලට උඩින් තියෙනවා නාස්කුටියරය. අපිට දැන් මේ වෙලාවේ නාස්කුටියරේ කොටස වැදගත් වෙන්නේ නැහැ. එතන උඩුහනුවට දත් හයි වෙලා තියෙනවා. දත් හයි වෙලා තියෙනවා. මේ වගේ ඊළඟ දිව කොටස ඔය විදිහට සකස් කරනවා. ඔන්න ඔය විදිහට අපේ මුඛ කුහරය බලා ගන්න පුළුවන්. එතන මුඛ කුහරයෙන් පසුව ආහාරය එනවා ඒක අපි ග්‍රසනිකාව ප්‍රදේශය. ග්‍රසනික ප්‍රදේශය. ඒ කියන්නේ උගුර ප්‍රදේශය තමයි තියෙන්නේ. මෙතනින් පසුව ආහාරය ගමන් කරනවා ශ්වසන මාර්ගය වෙනම පිහිටනවා. ඊළඟ අන්නශ්‍රෝතය පහළට ගමන් කරනවා මේ විදිහට. ඊට පස්සේ දැන් අපේ උරස් කුහරය සහ උදර කුහරය වෙන් කරන සීමාව මහා ප්‍රාචීරයේ පිහිටනවා. මහා ප්‍රාචීරයෙන් පසුව පුතේ තියෙන්නේ අන්න දැන් පහළින් ආමාශය විදිහට පිහිටනවා. ඊට පස්සේ මේ පසකට වෙන්න අක්මාව පිහිටනවා. මේ ටික අපිට පිළිවෙලින් අඳගත්තම ලේසි. ඊළඟ අක්මාව යටින් පිත්තාශය පිහිටනවා. ඒක අස්සෙන් වගේ අපිට පේන්නේ. ඊට පස්සේ මෙතනින් කුඩාන්තරය විදිහට ගමන් කරලා පහළට සකස් වෙනවා කුඩාන්තරය. මම පොඩි කොටසක් ගන්නම්. මෙතනින් පස්සේ දැන් මේ කොටස අපි පැහැදිලි කර ගන්න ඕන. මෙන්න උතර මුඛ කුහරය මේක මුඛ කුහරය කියලා අපි නම් කරනවා. මම අංක දාන්න නම් කරගන්න පුළුවන්. මුඛ කුහරය. ඒතර ගෙල ප්‍රදේශයේ මේ ප්‍රදේශය අපි කියන ග්‍රසනිකාව අංක 2 ග්‍රසනිකාව. ඊට මෙන්න මේ පියන තමයි අපි කියන්නේ අර පිදානය. ආහාරයක් ගත්තට පස්සේ යන්න ඕන අන්නශ්‍රෝතයට. අන්නශ්‍රෝතයට යන මාර්ගයේදී ශ්වසන මාර්ගය රැහෙන්න ඕන. ශ්වාසනාලයට තියෙන මාර්ගය මේ ශ්වාසනාලයේ තියෙන්නේ. ශ්වාසනාලය අපිට මේ වෙලාවේ වැඩක් නැහැ. ඒක වැහෙන්න ඕන. ඒතර අපජීවිකාව මගින් තමයි වැහිම සිද්ධ කරන්නේ. අපජීවිකාව. ඊළඟට අන්නශ්‍රෝතය තුලින් ආහාරය ගමන් කරනවා ආමාශය වෙත. ආමාශය වෙත ගමන් කරනවා අන්නශ්‍රෝතය තුලින්. ඊළඟට ආමාශයෙන් ආහාරය ඇතුල් වෙනවා කුඩා අන්ත්‍රයේ
මේ ග්‍රහණීය කියන ප්‍රදේශය. ඒතර අංක 6 කියලා කියන්නේ ග්‍රහණීය කියන ප්‍රදේශය. කුඩාන්තරයට ඇතුල් වෙලා ඊළඟ කුඩාන්තරයේ පසු කොටස් ටිකේ ආහාරය ගමන් කරනවා. ඒතර ඔය ටික තමයි මුලින් ගත්තේ. මෙන්න මෙතන තියෙනවා පිත්තාශය. පිත්තාශය අංක 7 කියලා ගමු අපි. මෙතන තියෙනවා අක්මාව 8 කියලා ගමු. ඔය ටික. ඒතර දැන් මේ පිත්තාශයෙන් එනවා පිත්ත ප්‍රනාලය. පිත්ත ප්‍රනාලය ඊළඟ පිත්තාශයේ පහළින් තියෙනවා පුතේ ආග්නේයාශය. ආමාශයේ පහළින් තියෙනවා ආග්නේයාශය කියන විරුවය. ආග්නේයාශය අග්න්‍යාශයලුත් වෙනවා යුෂයක්. මේ දෙකම අග්න්‍යාශික ප්‍රණාලය හා පිත්ත ප්‍රණාලය එකතු වෙලා තනි ප්‍රණාලයක් විදිහට කුඩාන්තරයේ මැද කොටසට සම්බන්ධ වෙනවා. මේ කුඩාන්තරය මේ ග්‍රහණි නැම්මට සම්බන්ධ වෙනවා. ඔන්න ඔය ආකාරයට. උතර ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටස තමයි මම මේ රූපසරණට ගත්තේ. මුඛ කුහරයේ ඉඳගෙන ආහාරය ගමන් කරලා කුඩාන්තරය දක්වා යන ටික. උතර ඔයාලට පුළුවන් මෙතෙන් එනකන් කොටස මෙන්න මේ සීමාව දක්වා කොටස පැහැදිලි කරගන්න. මම එතනින් පසු කොටස නැවත වරක් ඉහළට ගන්නම්. එතනින් පසුව ආහාර මාර්ගයේ කොටස් ටික බලා ගන්න. හරිනේ දැන් මේ ටික මුඛ කුහරයේ ඉඳගෙන ආහාරය ගසනිකාව අභිජීකා පීනන පහලින් තියෙන අන්නශෝතය, අන්නශෝතය හර ආමාශය, ආමාශයෙන් කුඩාන්තරේ ග්‍රහණි කොටසට ගිහිල්ලා කුඩාන්තරේ පසු කොටසට ආහාරය ගමන් කරනවා. ඒ ගමන් කරද්දී ශ්‍රාවයන් එකතු වෙනවා අග්න්‍යාශයෙන් සහ අක්මාවෙන් මේ විදිහට. මේ සියල්ල මේ ටික පිළිපදලා තියෙන්නේ මහා ප්‍රාචීන පහර නැත්නම් උදර කුහරය තුල. උදර කුහරයේ පහළ කොටසේ තියෙන කොටස් ටික මම නැවත මෙතනින් ඉතුරු කොටස් ටික ගන්නම් මදක් ඉහළට මේ ටික ඉවත් කරලා හරි. දැන් බලමු අපි කුඩාන්තරයේ අර ග්‍රහණි නැම්මේ ඉඳලා ගන්නම් මම. ග්‍රහණි නැම්මේ ඉඳලා පහළ කොටස. ඒතර කුඩාන්තරයේ උඩින් තිබුණ අග්න්‍යාශය මේ වගේ වල දැක්කා නේද? මෙතනින් ඇවිල්ලා පිත්ත ප්‍රණාලයත් එක්ක සම්බන්ධ වුණා. දැන් මේ කුඩාන්තරයේ ඉතුරු කොටස ඔන්න ඒ ආකාරයට ගමන් කරනවා. දැන් ඉතින් පහළ ටික ගන්න හරි පැහැදිලි. ටික පැහැදිලිව ගන්න ඕන නිසා. කුඩාන්තරය මීටර 7ක් විතර දිග නාලයක්. මේකේ කෙළවරට ගන්න ආහාරය පැමිණෙනවා. ඉන් අනතුරුව මෙන්න මෙතන මේ ප්‍රදේශය කියනවා කුඩාන්තරයේ අවසානයේ නැත්තම් මහාන්තරයේ ආරම්භ වෙනවා. මේ ප්‍රදේශයට කියන උණ්ඩුකය කියලා. මේ උණ්ඩුකය ප්‍රදේශයේ මහාන්තරයේ ආරම්භයේ තියෙනවා උණ්ඩුක පුච්චය කියලා අවශේෂ අවයවයක්. ඔය ඇපෙන්ඩිසයිටිස් කියනනේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය වෙන දෙන්නේ එම කොටස නිසා. ඊට මේ මහාන්තරය මේ විදිහට ඉහළට ගමන් කරන තරමක් මහත කෙටි නාලයක් මීටර 1කමාරක් විතර මේ පැත්තට ගමන් කරනවා. ඊට පස්සේ පහළට ගමන් කරනවා. ඔන්න මහාන්තරයේ කොටස. ඊළඟට ගුද මාර්ගය පිළිතනවා. දැන් අපි ගනු ලබන ආහාරයේ පෝෂක උරාගත්තට පස්සේ මේ ගුද මාර්ගය කියන නාලය තමයි ඒ නාලය තුල තමයි ආහාර ටික තැම්පත් වෙන්නේ. මේ විදිහට ගමන් කරලා ගුද මාර්ගයේ ගුදේ මල ද්‍රව්‍ය එකතු වුණාට පස්සේ අපි සෞඛ්‍ය පුරුදු අනුව ගුදේ ඔස්සේ බහැර කිරීම සිද්ධ කරනවා. ඒතර ඔය ටික තමයි මම අර ඉහළින් ඇඳපු ආහාර මාර්ගයේ කොටස් ටිකයි පහළින් ඇඳපු කොටස් ටික දැන් ආලා ඒකාබද්ධ කරගන්න ඕන. එතකොට සම්පූර්ණ ආහාර මාර්ගය ලැබෙනවා. දැන් මේ කොටස් ටික නම් කරොත් මෙතනින් පහළට අපි මේක නම් කරා කුඩාන්තරයේ ග්‍රහණ ප්‍රදේශයේ මේ ටික කුඩාන්තරයේ පසු කොටස අංක 8 ඉඳලා අපි නම් කරමු අංක 9. අංක 9 ඉඳලා එන්න ඕන. පසු කොටස අංක 9 ඊළඟට කුණ්ඩක පුච්චය ඊළඟට මහාන්තරය ඊළඟට ගුද මාර්ගය සහ ගුද විවරය. දැන් මුදේ සමහර අය හිතන් ඉන්නවා මේ මල ද්‍රව්‍ය එකතු කරලා තියන්නේ ගුදේ කියලා. ගුදේ කියලා මල්ලක් තියෙනවා කියලා. ගුදේ කියලා මල්ලක් නෑ. මේ විවරයට තමයි. අදෝ මුඛයට තමයි අපි කියන්නේ ගුදේ කියලා. අර මුඛ කුහරයට මුලින්ම පටන් ගන්නේ මුඛයෙන්නේ. තොල් වලින් විවෘත වෙන්නේ. ඒ වගේ තමයි. මෙතන ගුදයෙන් තමයි අවසාන වෙන්නේ. ඒතර මල ද්‍රව්‍ය තැම්පත් වෙලා තියෙන ගුද මාර්ගය තුල බව හතර මතුන් තියාගෙන මේ කොටස තමයි මල ද්‍රව්‍ය තියෙන්නේ. නැත්තම් ගුදේ කියලා මල්ලක් නැහැ. මේ වගේ නාලාකාර කොටසේ කෙළවරේ තමයි මල ද්‍රව්‍ය තැම්පත් වෙලා තියෙන්නේ. ඔන්නක තමයි ආහාර මාර්ගය. දැන් ඔන්න අපිට පුළුවන් මෙතනින් එහාට පියවරෙන් පියවර ආහාර ජීවන පද්ධතියේ එක් එක් කොටසේ කාර්යයන් විස්තර කරන්න. දැන් මූලික ආහාර ජීවන පද්ධතියේ සැලැස්ම ආහාරය මුඛයේ සිට ගුදේ දක්වා ගමන් කිරීම ගැන අවබෝධයක් අපිට තියෙනවා.
ඉතින් පස්සේ අපි ඉස්සරහට යමු මේ ටික කොහොමද පැහැදිලි කරගන්න කියලා. හරි. මුලින්ම අපි කතා කරනවා මුඛ කුහරය තුල ජීර්ණය. මුඛ කුහරයේ ජීර්ණය. මුඛ කුහරයේ ජීර්ණය. දැන් පුතේ මුඛ කුහරය තුලදී මුලින්ම අපි මුඛ කුහරයේ ස්වභාවය කතා කරගන්න ඕන. මුඛ කුහරයේ ස්වභාවය තමයි ඉදිරියෙන් තොල් වලින් ආවරණය වෙලා තියෙන ඉහළින් උඩුහනුව අපි කියන අචල හනුව කියලා පහළින් යටි හනුව සචල හනුව සමන්විත වෙනවා. ඒක දෙපසින් කම්මුල් වලින් ආවරණලා තියෙන ඔන්න විදිහට තමයි මුඛ කුහරය ආවරණලා තියෙන්නේ. මුඛ කුහරය තුල තියෙන අවයව කොටස් මොනවද? දත් පිහිටනවා, දත් වර්ග 4ක්, ඊළඟට තියෙනවා දිව, ඊළඟ කේට ග්‍රන්ථි, ඔය සියල්ල දායක වෙන මුඛ කුහරය තුල කොටස් විදියට. ඒත් අපි මුලින්ම අපි ගනු ලබන ආහාරය කැබලි කිරීම, කොටස් කිරීම, ඇඹරීම වගේ භෞතික ජීර්ණ අපි මුලින් කියවර භෞතික ජීර්ණය කරන්නේ දත්වල උදව්වෙන්. ඇත්තම දත් වර්ග 4 බලන්න අපි දන්න දැන් අපේ ක්‍රියාකාරකම් එකනේ කෘන්තක දත් වලින් කරන්නේ අපි ආහාර කඩා ගන්න. නේද? peer කැලලක් එක්ක කඩාගෙන ඉඳලාට මතක් වෙනවා. ඊළඟට රදනක දත් වලින් කරන්නේ මස් වගේ දෙයක් ඉරා ගන්න. නේ? ඒ දත් අල්ල ඉරා ගන්න රදනක දත්. ඊළඟට පුරස්චාරක දත් වලින් කරන්නේ ආහාරය තරමක් තලන එක. පුරස්චාරක දත් වලින් ඊළඟ චාරක දත් වලින් කරන්නේ ඇඹරීමේ ක්‍රියාව. ওই විදිහට ආහාරයේ දත් වර්ග 4න් මේ භෞතික ජීර්ණයට ලක් කරනවා. ඒ අතරේ දිව මගින් මොකද කරන්නේ? මේ ආහාරය කලවම් කරනවා අවශ්‍ය විදිහට. කලවම් කිරීම කරලා දත් යොමු කරනවා. ඒතර අන්න ඇඹරීමේ කාර්ය වඩා සාර්ථක වෙනවා. ඔය අතරේ පුතේ මේ භෞතික ජීර්ණය වෙන ගමන් කේට ග්‍රන්ථි වලින් ශ්‍රාව වෙන භාෂ්මික තරලයක් කේටය කියලා කියන්නේ කේටේ ශ්‍රාව වෙන ටයරින් කියන එන්සයිම් නැත්නම් අපි කියනවා කේට ඇමයිලේස් කියන. ඒ එන්සයිම් මගින් මුඛය තුලදී මේ මුඛයට එන ආහාරයේ තියෙන පිෂ්ඨය යම් ප්‍රමාණයක් ජීර්ණ වෙලා මෝල්ටෝස් බවට පත් වෙනවා. ඒක නිසා තමයි සමහර ආහාර අපි ගොඩක් වෙලා හපමින් ඉන්නකොට කටට පැණි රසක් දැනෙන්නේ යම් ප්‍රමාණයක්. ඒත් එහෙනම් රසායනික ජීර්ණයට ආරම්භ වෙනවා. එහෙනම් අන්න පළවෙනි එන්සයිම් ටයරින් කියන එන්සයිමේ ක්‍රියාත්මක. ඔන්න දැන් මුඛ කුහරයේ ස්වභාවය සහ මුඛ කුහරයේ සිදුවන ක්‍රියාවලිය මම ඔයාලට පැහැදිලි කරා. දත් වලින් කරන කාර්ය, ඊළඟ දිව මගින් කරන කාර්ය හරිය පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. අපි විභාගයේ දැකගෙන සමහර දරුවෝ දිවෙන් කරන කාර්යවලට පස්සේ උත්තර දෙනවා මේ වචන හැසිරවීමට කතා කිරීම වගේ පිළිතුරු. නමුත් ආහාර ජීර්ණ පද්ධතිය පුතේ ඒ උත්තර දීලා හරියන්නේ නැහැ. ආහාර ජීර්ණ පද්ධතිය දිවෙන් කරන කාර්යය තමයි පළවෙනි එක මම කිව්වා ඔයාලට දැන් අර ඉස්සෙල්ලා අපි දැන් කතා කරපු එකේදී ආහාරය මිශ්‍ර කරමින් දත්තද යොමු කිරීම. දේශීමේ දිවේ එක කාර්යය. අනිත් එක තමයි රස දැනගැනීම. ඔයාලා දන්න දිවේ ඉදිරිපසින් පැණි රස, පසුපසින් තිත්ත රස, දෙපසින් ලුණු රස, ඉහළ තලයේ දෙපසින් ඇඹුල් රස. ඔය ප්‍රධාන රසයන් ටික අඳුර ගන්න. ඒත් රස දැන ගැනීම තමයි දිවේ දෙවෙනි කාර්යය. තුන්වෙනි එක තමයි අපි ආහාරය විකමින් ඉන්නකොට එක වෙලාවක් එනවා ගිලීම උත්තේජනය වෙනවා. අන්න ගිලීමේදී දිව මුල කොටස උඩු තල්ලට තද කරමින් ආහාරය පසුපසට තල්ලු කිරීමක් කරනවා නේ. ආහාරය පසුපසට තල්ලු කිරීමක් කරනවා. අන්න එතකොට පුතේ අර ආහාරය අපි කතා කරපු විදිහට ගමන් කරනවා දසනික ප්‍රදේශය තුලට. දසනික ප්‍රදේශය තුලට ඇතුල් වෙනවා. ඒ ඔන්න ඔය ටික තමයි මුඛ කුහරයේ කාර්ය. කේට ග්‍රන්ථි යුගල් 3ක් තියෙනවා. විශේෂයෙන්ම කම්මුල දෙපස තියෙනවා කේට ග්‍රන්ථි දෙකක්. අර කම්මුල් ගාය කියන රෝගයක් කියන එකේ කේට ග්‍රන්ථි ආසාදනය වීමෙන් දැන් දිවේ පහළ කොටසේ යටි හනුවේ තියෙනවා කේට ග්‍රන්ථි. ඒවයින් කේටේ ශ්‍රාවය වීම සිද්ධ වෙනවා. ඊට මුඛ කුහරය වල දැන් මුඛ කුහරයේ ක්‍රියාවලිය අපි කතා කරලා ඉවරයි. ඊට ආහාරය ගමන් කරනවා අපි අර පෙර කියාපු විදිහට මුඛයෙන් පළවෙන උග්‍ර ප්‍රදේශයේ දසනික ප්‍රදේශය. දසනික ප්‍රදේශයට ආවට පස්සේ මම අර දසනික කියලා කියපු ප්‍රදේශය, ඒ කියන්නේ ශ්වසන මාර්ගයට ආහාර මාර්ගයට පොදු වුණු ප්‍රදේශය. ඒ ප්‍රදේශයට ආවට පස්සේ ආහාරය මේක පොදු කුටීරය. එතෙන්දී ආහාරය පහළට ගමන් කරනවා. පහළට ගමන් කරද්දී අර අපිජීවිකාවගෙන පියන වගේ විශේෂයෙන්ම ශ්වසන මාර්ගයත් ආහාර මාර්ගයත් වෙන් කරන තැනදී ඉහළින් එන ආහාරය කෙලින්ම මේ පැත්තට යවන්න ගන්න අපිජීවිකාව මගින් මෙතන වහ ගන්න. අපිජීවිකාවෙන් ශ්වසන මාර්ගයට ආහාර ඇතුළේ වළක්වන්න වහ ගන්නවා. වහගෙන පහළට ගමන. අන්න ඊළඟ වැදගත් වෙන කොටස තමයි මේ කොටස අන්න ශ්‍රෝතය කියන කොටස.
අන්න ශෝත නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා ගලනාලය කියන කොටස. ගලනාලය තුල පුතේ ආහාර එක සැරේට පහළට කඩාගෙන වැටෙන්නේ නැහැ. මේක පේශිමය නාලයක් සිනිඳු පේශි මගින් ක්‍රියාත්මක වෙන්නේ සංකෝචන වීම හිල්ලීම් සහිතව ක්‍රමානුකූලව ආහාරය පහළට ගමන් කරනවා. මේ ක්‍රියාවට අපි නමක් කියනවා ඒක තමයි ක්‍රමාකුංචන ක්‍රියාවලිය. මේ ආහාරය අනුසෘතට ආව පස්සේ ක්‍රමාකුංච ක්‍රියාවලිය මගින් ක්‍රමක්‍රමයෙන් පහළට ගමන්. ඔයාලා වීඩියෝ දැක්ක එක පැහැදිලිව ආහාරය හිමින් හිමින් පහළට ගමන් කරන ආකාරය. ඉහළ තමයි මහා ප්‍රාජිත යටින් තියෙන ආමාශයට ඇතුල් වෙන්නේ. ආමාශයට ඇතුල් වෙන්නේ ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් පහළට ගමන් කරනවා. ඊට පස්සේ දැන් අර අන්න ශ්‍රෝතය හරහා එන ආහාරයේදී අන්න ශ්‍රෝතය හරහා එන ආහාරය ආමාශයට ඇතුළේ දැන් මේ මහා ප්‍රාජිත පහලින් තියෙන. මහා ප්‍රාජිත පහලින් තියෙන ආමාශයට ඇතුළේ. ආමාශයට ඇතුළේ. ආමාශය තුල ජීර්ණය තමයි අපි එහෙනම් ඊළඟට කතා කරන්න යන්නේ. ආමාශය තුල ජීර්ණය දෙවෙනි අදියර අපි කතා කරන්න හදන මුඛ පොරේ ජීර්ණය අවසానයි. දැන් අපි කතා කරන්න යන්නේ ඊළඟට ආමාශය තුල ජීර්ණය. ආමාශය තුල තිබුණ ජීර්ණය. ආමාශය දැන් පුතේ ආමාශයට ඇතුළු වුණු ආහාරය අපි කියනවා ආමලසය කියලා. තලපයක් වගේ තියෙන ආහාරය. මේකෙදි ශ්‍රාවයන් තුනක් ශ්‍රාවය වෙනවා. HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඊළඟට පෙප්සින් සහ රෙනින් කියන එන්සයිම දෙක. ඔන්න දැන් දෙවෙනි සහ තුන්වෙනි එන්සයිම දෙකක් මෙතනදි ශ්‍රාවය වෙනවා. ඒතර ආහාරය මේ ආමාශය තුලදී භෞතික ජීර්ණයට ලක් වෙනවා. ආහාරය භෞතික ජීර්ණයට ලක් වෙනවා. මේ පේශි මගින් ආහාරය කලම්බණය කරනවා. කුඩා කැබලි වලට කඩමින් තව දුරටත් ජීර්ණය පහසු කරනවා. එතකොට අර HCl මගින් කරන්නේ පුතේ පෙප්සින් වල ක්‍රියාව සක්‍රිය කරනවා. එතකොට පෙප්සින් වල ක්‍රියාව තමයි ප්‍රෝටීන අර්ධ ජීර්ණයට ලක් කිරීම. ප්‍රෝටීන අර්ධ ජීර්ණයට ලක් කිරීම. ඒ කියන්නේ පුතේ අර මද බහු අවයවයක මද අර්ධ තැනකට පත් කරන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා ප්‍රෝටීන. ඒ ක්‍රියාවලිය කරන්නේ පෙප්සින් කියන එන්සයිමය මගින්. ඊළඟට මේ රෙනින් කියන එන්සයිමේ කුඩා දරුවන්ගේ කිරි මව් කිරි බිව්වට පස්සේ ඒ දියරමේ කිරි කැටි බවට පත් කිරීමක් සිද්ධ කරනවා ආමාශය තුලදී. ඉතින් මේ ආමාශය ඇතුලේ කොච්චර වෙලා තියෙනවද මේ ආහාරය? ඇත්තටම පුතේ ආහාරය පැය 3කට ආසන්න කාලයක් ආමාශයේ පවතිනවා. ක්‍රමක්‍රමයෙන් ජීර්ණය වෙමින් අපි අර කියාපු ඉදිරි කොටස වෙත මේ ආහාරය ගමන් කරනවා. මෙන්න මේ කියන ග්‍රහණී නැම්ම වෙත. මම දැන් කොටසින් කොටස ගත්තේ අර සම්පූර්ණ රූපතරණ අපි කතා කරලා මේ කොටසින් කොටස ගන්නේ ඔයාලා මේක තේරුම් ගැනීම පහසු වෙන්න. අර වීඩියෝ එකෙත් ඒ අවශ්‍ය විශේෂයන් වලදී ඒ කොටස් මතු කරලා ගත්තා. දැන් මෙන්න මෙතෙන්දී මේ ආහාරය දැන් පැහැදිලි ආමාශය ජීර්ණය කරන මේ භෞතික ජීර්ණයක් වෙනවා, රසායනික ජීර්ණයක් වෙනවා පෙප්සින් සහ රෙනින් මගින්. ඊළඟට මේ ආහාරය ගමන් කරන කුඩාන්ත්‍රයේ මුල කොටස වෙච්ච ග්‍රහණියට ග්‍රහණී නැම්ම තුලදී එකතු වෙනවා අපි අර කතා කරපු මේ අක්මාවේ නිපදවල පිත්තාශය ගබඩා කරනවා. පිත්තාශය තමයි ගබඩා කරලා තියෙන්නේ. පිත්තාශය ගබඩා කරලා තියෙන පිත්ත ගමන් කරනවා මේ පිත්ත ප්‍රණාලය ඔස්සේ ග්‍රහණී නැම්ම වෙත. එතෙන්දී අග්න්‍යාශය කියන අවයවය මේ දිගෑර අඹ පොලයක් ආකාරයට පේන අග්න්‍යාශය එතනින් එනවා අග්න්‍යාශික ප්‍රණාලය. දැන් මේ වයින් එන ශ්‍රාවයන්ට කියන අපි පිත්ත ගමන් කරනවා පිත්ත නාල තුලින් පිත්ත ප්‍රණාලය තුලින් අග්න්‍යාශික ප්‍රණාලයෙන් අග්න්‍යාශික යුෂ පැමිණෙනවා. ඒත් මේ ටික උඩාන්තරට මුහු වෙනවා මෙතෙන්දී එකතු වුණාට පස්සේ අන්න ආහාරය ඉදිරි ජීර්ණය ආරම්භ කරනවා. ඒකට හේතුව තමයි දැන් පිත එකතු වීමත් සමග අපි දන්න පිතේ තියෙන අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා ඇහුවොත් එහෙම අපෙන් පිතේ තියෙනවා ලවණ වර්ග බයිකාබනේට් වගේ දේවල් ඊළඟට පිත් වර්ණකයේ කහ පැහැය මේ දේවල් අඩංගු වෙනවා. ඒක පිත මගින් කරන ප්‍රධානම දේ තමයි කහ පැහැයට පත් කරන ආහාරය ඊළඟට මේදමය ද්‍රව්‍ය තෛලෝදීකරණය කියන ක්‍රියාවලිය. තෛලෝදීකරණය කියන ක්‍රියාවලිය කරන ඒ කියන්නේ ලිපිඩ විඳිති බවට පත් කරනවා. කුඩා කැපිලි බවට පත් කරලා එන්සයිම් සමග ක්‍රියාව පහසු කරනවා. අන්න තෛලෝදීකරණය කියන්නේ මොකක්ද? තෛලෝදීකරණය මගින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඔයාලා පැහැදිලි කරගෙන තියෙනවා. ඊළඟට මේ ආග්න්‍යාශික විශේෂයෙන් වෙන ප්‍රධාන එන්සයිම් තුනක් පුතේ. දැන් අපි එන්සයිම් තුනක් කතා කරා. ඊළඟට දැන් හතරවෙනි එන්සයිම් එක තමයි
අග්න්‍යාශයෙන් එනවා ඇමයිලේස් අපි කියන එකට අග්න්‍යාශික ඇමයිලේස්. ඉහලින් කතා කරේ අපි මුඛයෙන් එනවා කියලා ටයලින් ඒකට කිව්ව කේට ඇමයිලේස් කියලා. දැන් ශ්‍රාවය වෙනවා අග්න්‍යාශික ඇමයිලේස්. අග්න්‍යාශික ඇමයිලේස් මගින් කරන්නේ මේ ආහාරයේ තවදුරටත් පවතින කාබෝහයිඩ්‍රේට් වල තියෙන පිෂ්ඨය බහුව අවයවකේ ජීර්ණය කරලා ඩයිසැකරයිඩ් බවට පත් කරනවා සම්පූර්ණයෙන්ම පායි. ඒ කියන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් වැනි ඩයිසැකරයිඩ් බවට පත් කරනවා පිෂ්ඨමය ආහාර. ටයලින් සහ මේ අග්න්‍යාශික ඇමයිලේස් එකතු වෙලා. තාමත් එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද? පිෂ්ඨ ජීර්ණය තාම ඉවර නැහැ. කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ලේවලට උරා ගන්න පුළුවන් තත්ත්වෙට සරල තත්ත්වයට ඇවිල්ලා නැහැ. දැන් ආහාර ජීර්ණය කියලා කිව්වා අපි ඒකනේ. ඒ තත්ත්වෙට තාම ඇවිල්ලා නැහැ. ඒත් අග්න්‍යාශයෙන් ශ්‍රාවය දෙවෙනි එන්සයිමය තමයි ට්‍රිප්සින්. අර ආමාශයාව පෙප්සින් වගේම ට්‍රිප්සින් වල කාර්යය තමයි තවදුරටත් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. ඒතර සම්පූර්ණ ප්‍රෝටීන් ටික දෙපළකදී තමයි ජීර්ණය අවසන් කරගන්නේ. ආමාශයේදී ටිකක් පෙප්සින් සමග ජීර්ණය වෙනවා. ඉතින් ටික ජීර්ණය වෙනවා අග්න්‍යාශය තුලින්. ඔන්නතර එතනින් ජීර්ණය අවසන් වුණාට පස්සේ තමයි කුඩාන්ත්‍රයේ ඉතිරි කොටසේ ජීර්ණය ආරම්භන්නේ. එතකොට දැන් ඔන්න අපි එන්සයිම් දෙකක් කතා කරා. ඊළඟට ලයිපේස් කියන එන්සයිම්. අන්න එයා තමයි ලිපිඩ ජීර්ණය ආරම්භන්නේ. ලිපිඩ ජීර්ණය ආරම්භන්නේ. දැන් මේ ටික අපි ආමාශය ජීර්ණයෙන් පස්සේ කුඩාන්ත්‍රයේ ජීර්ණයට තමයි අපි ගන්න. කුඩාන්ත්‍රයේ ජීර්ණයට ගන්න. කුඩාන්ත්‍රයේ ජීර්ණය. කුඩා අන්ත්‍ර කුඩාන්ත්‍රය තුල සිදුවන ජීර්ණය යටතේ තමයි මේ ආමාශයෙන් පසු මේ ග්‍රහණය නැමෙන් පසු සිදුවන ජීර්ණය ගන්න. ඒ ඇත්තටම මේ කුඩාන්ත්‍රය මීටර අපි කිව්ව 7ක් විතර දිගයි. මේ කුඩාන්ත්‍රය පුතේ මේ මැද කොටස සීහඩේ තියෙන ග්‍රහණය නැමෙන් පස්සේ තියෙන කොටසට අපි කියන්නේ පසුව ඇති කොටසට කියන්නේ ශුන්‍යාන්ත්‍රය කියලා. මේ ශුන්‍යාන්ත්‍රයේ කොටසදී තමයි අර මෙතනින් එකතු වුණු පිට සමග කවලම් වෙලා මේකෙන් එන එන්සයිම වර්ග තුනත් එක්ක ජීර්ණය තහවුරු කරන්න. ඔයාලට මතකයි ඒකට මම කිව්වා නේ අග්න්‍යාශික ඇමයිලේස් ඊළඟට ට්‍රිප්සින් සහ ලයිපේස් වලින් ජීර්ණය සිදු වෙනවා. ලිපිඩ කියන අපි කතා කරමු ලිපිඩ පත් වෙනවා මේදාම්ල හා ග්ලිසරෝල් බවට. ඒතර සම්පූර්ණයෙන්ම ලිපිඩ ජීර්ණය අවසන් වෙනවා. දැන් ඒතර අපි ආහාරයේ තියෙන කනිජ ලවණ ප්‍රශ්නයක් නෑ, විටමින් ප්‍රශ්නයක් නෑ. ඒතර දැන් ලිපිඩක් ප්‍රශ්නයක් නෑ. දැන් ජීර්ණය වෙලා ඉවරයි මේදාම්ල හා ග්ලිසරෝල් බවට. දැන් මේව උරා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අර තාමත් ඉවරුන් නැති ඩයිසැකරයිඩ් ටිකයි ප්‍රෝටීන වල තියෙන ඉතිරි පෙප්ටයිඩ් පොලිපෙප්ටයිඩ් ටිකයි දැන් ජීර්ණය කරලා යුතුයි. එහෙනම් අන්න පුතේ කුඩාන්ත්‍රයේ මේ මැද කොටසේදී තවදුරටත් ශ්‍රාවය වෙනවා ආන්ත්‍රික යුෂයට එන්සයිම 4ක්. එකක් තමයි අර ඩයිසැක් මේ පොලිපෙප්ටයිඩ් ජීර්ණය කරනවා ඇමයිනෝ අම්ල බවට. අන්න ප්‍රෝටීන වල සරලම ඒකකේ තමයි අපි දන්න 10 පන්ති ඉගෙන ගත්තා නේ. ජීව රසායනික පදනම යටතේ ප්‍රෝටීන ගොඩනගන්නේ දැනුම් මේකක ඇමයිනෝ අම්ල අන්න සරලම අවස්ථාව ඇමයිනෝ අම්ල බවට පත් කරනවා පෙප්ටිඩේස් එන්සයිම් මගින්. පෙප්ටිඩේස් එන්සයිම් මගින් සරලම තත්ත්වයට පත් කරනවා. දැන් එයා ජීර්ණය වෙලා ඉවරයි. ඊළඟට පුතේ කුඩාන්ත්‍ර ශ්‍රාවී අනිත් එන්සයිම තුන තමයි අර ඩයිසැකරයිඩ් තුන. මෝල්ටෝස්, ලැක්ටෝස්, ගැලැක්ටෝස්. මෝල්ටෝස්, ලැක්ටෝස් සහ සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් තුන ජීර්ණය කිරීම සඳහා තමයි එන්සයිම් තුන ශ්‍රාවය වෙන්නේ. ඒ නමත් එක හරි ලේසි මතක තියාගන්න. මෝල්ටෝස් ජීර්ණයට එන එන්සයිම් තමයි පුතේ මෝල්ටේස්. සුක්‍රෝස් ජීර්ණයට එන එන්සයිම් තමයි සුක්‍රේස්. ඊළඟට ඉතිරි සුක්‍රෝස් සුක්‍රේස් ඊළඟට ලැක්ටෝස් ජීර්ණයට එන එන්සයිම් තමයි ලැක්ටේස්. ඒතර බලන්න එන්සයිම් තුන මතක තියාගන්න හරි ලේසි. ඒ එන්සයිම් තුනෙන් ගන්න ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි දන්න මොනොසැකරයිඩ් මොනවද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන ඉතා සරල සීනි බවට පත් කරනවා. දැන් ඔන්න ජීර්ණය අවසానයි අතනේ. සංකීර්ණ ආහාර ජීර්ණය අවසానයි. දැන් දින උරා ගන්න. කුඩාන්ත්‍රයේ අග කොටසේ කෙලවරට වෙන්න අවසානයට යනකොට තියෙනවා විශේෂ ප්‍රදේශයක්. ඒකේ තියෙනවා අංගුලිකා. ඒ කියන්නේ කුඩාන්ත්‍රය පුළුල් වෙලා වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරමින් අවශෝෂණය කාර්යක්ෂම කරනවා. එහෙනම් කුඩාන්ත්‍රයේ අවසාන කොටසේදී සිද්ධ වෙන්නේ පුතේ අර ආපු ආහාරය ජීර්ණය වෙච්ච ආහාරය අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය. ඒකට දක්වන අනුවර්තනය තමයි අපි මෙතනින් කොටසක් අරගෙන බැලුවොත් එහෙම
කුඩාන්ත්‍රයේ තියෙනවා නැමුම්. කුඩාන්ත්‍රයේ අභ්‍යන්තර විත්තියේ නැමුම් තියෙනවා. ඒ නැමුම් වල පිහිටනවා අංගුලිකා. අංගුලිකා පිහිටනවා. මේ අංගුලිකා වල අපිච්ඡදේ තියෙනවා. අපි දන්නවා ස්තම්භික අපිච්ඡදේ තියෙනවා. මේ අපිච්ඡදේ පිහිටනවා. මේවා තවලකු කරලා ගත්තොත් මේ කොටසක් මේ අපිච්ඡදේ මත තියෙනවා. මම මේ කොටස විතරක් ගන්නවා. මේ අපිච්ඡද කොටස ඒකේ තියෙනවා ශුද්‍ර අංගුලිකා කියලා තවත් ඉතා කුඩා අංගුලිකා. ඒකෙන් වෙන්නේ දැන් අංගුලිකාවක් මෙතන තියෙනවා ශුද්‍ර අංගුලිකා තව දුරට. මම ලොකු කරලා පෙන්නුවේ ඒකයි. දැන් මේවා තුලින් මොකද කරන්නේ? අර අවශෝෂණ පෘෂ්ඨය වැඩි කරගන්න. ඒක තමයි අනුවර්තනය. අපි ආහාර ජීර්ණක ඵල අවශෝෂණ දක්වන අනුවර්තන මොනවද පුතේ? එහෙනම් අන්න කුඩාන්ත්‍රයේ තියෙන ඒ අනුවර්තනය තමයි ජීර්ණක ඵල අවශෝෂණය සඳහා මෙයාගේ තියෙනවා විශේෂ පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරගන්නමින් දක්වන අනුවර්තනය. මේ ඇතුල් පිටියේ හොඳ රුධිර වහනයක් තියෙනවා. රුධිර සැපයීමක් තියෙනවා මේක ඇතුළට. රුධිර කේශනාලිකා ජාලාව විදිහට සකස් වෙලා රුධිර සැපයීමක් තියෙනවා. ඒ වගේම අපේ තියෙන රුධිර සංසරණ පද්ධතිය උපපද්ධතියක් වෙච්ච මොකද්ද? වසා පද්ධතිය. වසා වාහිනී මේ තුලට ගමන් කරනවා. ඒකට හේතුව තමයි පුතේ ආහාර ජීර්ණයේ අන්තඵලවලින්. මේ ජීර්ණ වෙලා එන අන්තඵල කියන අපි දැන් කියව සරල තත්ත්වයටපත් වෙච්ච ආහාර රුධිරයට උරා ගන්නවා මොනොසැකරයිඩ් ටික, ප්‍රෝටීන, විටමින ඒ වගේ දේවල්. හැබැයි මේද ජීර්ණයෙන් ආව මේද අම්ලහ ග්ලිසරෝල් උරාගන්නේ අන්න අර ආන්ත්‍රික වසානාල වලට. ඒවට අපි කියනවා පයවලස නාලිකා කියලා. පසුව ඒවා නැවත වසා පද්ධතිය රුධිරය සමග සම්බන්ධ වෙලා නැවත රුධිරයට ඒවා එකතු වෙනවා. හැබැයි මුලින් හොඳට මතක තියාගන්න එනවා ජීර්ණක ඵල වලින් රුධිරයට එකතු වෙන ආහාර මොනවද? අපි කිව්වා ප්‍රෝටීන ජීර්ණයේ ඵල, කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ ඵල, විටමින්, කනිජ ලවණ වගේ දේවල්. හැබැයි මේද ජීර්ණයේ ඵල අවශෝෂණය වෙන්නේ පයවලස නාලිකා වලට. ඒ විදිහට ආහාරයේ තියෙන හොඳ කොටස් ටික අවශෝෂණය වෙනවා. ආහාරය ගමන් කරන ඊළඟට මහාන්ත්‍රය වෙත. ඊළඟ අපි කතා කරන්නේ නම් මහාන්ත්‍රය තුළ සිදුවන ජීර්ණය. මහාන්ත්‍රය තුළ සිදුවන ජීර්ණය. මහාන්ත්‍රය තුළට ආවට පස්සේ ආහාරය පුතේ හිමින් තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. ඒ අතරේ මහාන්ත්‍රයෙන් කරන වැඩේ තමයි මේකේ තියෙන වැඩිමනක් ජලය අවශෝෂණය කරගන්නවා. අවශෝෂණය කරගෙන ප්‍රධාන වශයෙන් මේක අර්ධ ඝන තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ මල ද්‍රව්‍ය ටික අර්ධ ඝන තත්ත්වයටපත් කරලා බුද මාර්ගය වෙත යොමු කරනවා. එහෙනම් මහාන්ත්‍රය මීටර 1.5ක් වගේ කෙටි මහත නාලයක්. අපි කෝ කුඩාන්ත්‍රය දිගු සිහින් නාලයක් කියලා මීටර 7ක් විතර. නමුත් මහාන්ත්‍රය කෙටි මහත නාලයක්. මෙමගින් කරන වැඩේ තමයි එහෙනම් අර ජීර්ණක ඵල අවශෝෂණයෙන් පසු වෙන ආහාරය තවදුරටත් ජලය අවශෝෂණය කරගෙන එහි ඇති විටමින් වර්ග යමක් ඉතිරි වෙලා දෙනවා ඒවත් අවශෝෂණය කරගෙන අර්ධ ඝන තත්ත්වයටපත් කරලා ආහාරය බුද මාර්ගය වෙත ගමන් කරනවා. ඒක තමයි සිද්ධ කරන්නේ. දැන් ඇත්තටම මේක ඉතුරු වෙන්නේ සමහර ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන් මේ මල ද්‍රව්‍ය නේද? ඊළඟට ජීර්ණේ නොවූ අංශ තියෙන්න පුළුවන්. ආහාර මාර්ග විත්තියේ අපිච්ඡද කොටස් කෙලවිලා ඇවිල්ලා තියෙනකොට අපේ නම මල ද්‍රව්‍ය අඩංගු මොනවද කියලා. ඊළඟ සෙලියුලෝස් වගේ ජීර්ණේ නොවූ ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මහාන්ත්‍රයේ පසු වෙන මල ද්‍රව්‍යයට ඇතුළු වෙන පුළුවන්. මල ද්‍රව්‍ය කහ පාටයි අර පිටෙන් ලැබුණු කහ පාට තියෙනවා තාම. ඒකත් එක්ක මල ද්‍රව්‍ය ක්‍රමක්‍රමයෙන් දැන් කුඩා බුද මාර්ගයේ තැන්පත් වීම සිද්ධ වෙනවා. ඊළඟ බුද මාර්ගයේ එකතු වුණාට පස්සේ මල ද්‍රව්‍ය බැහැර කිරීමට අපිට වේදනාවක් එනවා. ඒකත් එක්ක අපි මල ද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරනවා. සෞඛ්‍ය පුරුදු අනුවනේ එක එක් පුජ්‍යලයාගේ සෞඛ්‍ය පුරුදු අනුව මල ද්‍රව්‍ය බැහැර කිරීම සිද්ධ කරනවා. ඒකෙන් තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. දැන් අර මට මේ අතරතුර කියන්න ඕන කාරණයක් තමයි මොකද දැන් අපි අර බඩගින්න හැදෙනවා කියලා කියන්නේ නේද? දැන් ආමාශය හිස් වුණාට පස්සේ අර පේශි ඒත් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කරන මෙයා වෙහෙසට පත් වෙන වේදනාවක්. ඒක නිසා තමයි ඒකත් එක තමයි අපි දැන් ආහාර අවශ්‍යයි කියන ඉඟිය ලැබෙන්නේ. බඩගිනි ඇතිවීම කියලා අපි කියන්නේ ඒකයි. දැන් ඔන්න අපි සාකච්ඡා කරන් ගියා පියවරෙන් පියවර මුඛ කෝරය තුළ කොහොමද ජීර්ණය වෙන්නේ? ඒකට දිව දායක වෙන්නේ කොහොමද? ඊළඟ නැවත වරක් අනුශෝධය තුළ ක්‍රියාව මොකක්ද? ඊළඟ ආමාශය ජීර්ණය කොහොමද? ඒකදී එන්සයිම් දායකත්වය මොකක්ද? භෞතික ජීර්ණය කොහොමද?
ඊළඟ විශේෂයෙන්ම ග්‍රහණී නැම්මේදී මෙන්න මේ කොටස මේ අවයව ටික දායක වෙන විදිහ හරි වැදගත්. ආමාශය, අක්මාව, පිත්තාශය සහ අග්න්‍යාශය සම්බන්ධ වෙන ආකාරය ග්‍රහණී නැම්මේදී ඒ ප්‍රණාල සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරගත්තා. ඊළඟ ආහාරය කුඩා අන්ත්‍රය තුළදී තවත් එන්සයිම් 4ක් එකතු වෙනවා. ඒවයින් ජීර්ණය අවසන් කරගෙන කොහොමද අවශෝෂණ කාර්ය වෙන්නේ? ඒක කාර්යක්ෂම සිදු කර ගන්න දක්වන අනුවර්තන අපි පැහැදිලි කරගත්තා. කුඩා අන්ත්‍රය තුළ තියෙන හැඩ ගැසීම් මොනවද කියලා අග කොටසේ. දැන් ඔයාලා පෙළපොත සමග මේ වීඩියෝ අධ්‍යයනය කරනකොට ඔයාලට හරි පහසුවෙන් මේ විෂය කරුණු සාරාංශගත කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔයාලා කරන්න ඕන මේකෙන් ඇත්තටම ප්‍රශ්න නිර්මාණය කරමින් මේවට පිළිතුරු ගොනු කරමින් කෙටි සටහනක් ගොඩනගා ගැනීම. එහෙම වුණොත් තමයි අපේ මේ උත්සාහය සාර්ථක වෙන්නේ. ඊළඟ පුතේ මේ ආහාරය දැන් බැහැර කරාට පස්සේ සම්පූර්ණ ක්‍රියාව ඉවරනවා. දැන් අපි ගොනු කර ගන්න ඕන අපිට හම්බුණා එන්සයිම කීයක්ද? එන්සයිම 10ක ගොනුවක් හම්බුණා. අපි ඒ ටික පොඩ්ඩක් සාරාංශගත කර ගන්න ඕන. එන්සයිම 10ක ගොනුවක් හම්බුණා. ඒ එන්සයිම 10 ගොනුව සාරාංශගත කරගත යුතුයි. හරි. දැන් අපිට මෙහෙම වගුවක් හදා ගන්න පුළුවන් නම් පුතේ මේ විදිහට වගුවක් හදා ගන්න පුළුවන් නම් මේ එන්සයිමේ නම එන්සයිමේ ඊළඟ ශ්‍රාවය වන ස්ථානය ඊළඟ කාර්යය මේ විදිහට අපිට වගුවක් සකස් කරලා සටහනක් හදා ගන්න පුළුවන් නම් අපිට හරි පහසුයි මේ එන්සයිම් ටික මතක තියාගන්න. නේ? එන්සයිම් දැන් මුලින්ම පළවෙනි එන්සයිම් එක තමයි පුතේ මේ මුඛයේදී ආපු කයලින් කියන එන්සයිම් එක. කයලින්. ඒතර ශ්‍රාවය වෙන්නේ කොහෙන්ද? මේ මුඛ කෝරය තුල කේට ග්‍රන්ථි කියලා අපි කියමු නේ. කේට ග්‍රන්ථි. නේද? ඊළඟට මෙයාගේ කාර්යය තමයි මොකද්ද? පිෂ්ඨය මගේ තියෙන දාන්න පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. මෝල්ටෝස් බවට පත් කරනවා. මෝල්ටෝස් බවට පත් කරනවා. දැන් ඔය විදිහට දෙවැනි එන්සයිමය ආමාශයෙන් ශ්‍රාවය වෙන එක පෙප්සීන් මගින් කරන කාර්යය තමයි මොකද්ද? ප්‍රෝටීන් ශ්‍රාවය වෙන ස්ථානය තමයි ආමාශය. කරන කාර්යය මොකද්ද? කරන කාර්යය තමයි ප්‍රෝටීන පත් කරා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඊළඟ තුන්වෙනි එන්සයිම් එක ගත්තේ රෙනින් කියන එන්සයිම් එක ශ්‍රාවය වෙන ආමාශයෙන්මයි කරන කාර්යය තමයි දියර කිරි කැටි කිරි බවට පත් කරනවා නේ. නැත්නම් කැටි ගැසීමට ලක් කරනවා. හතරවෙනි එන්සයිම් දැන් හරියට මේක දැන් බෙදා ගන්න පුළුවන්. එහෙනම් මුඛ කෝර ශ්‍රාවය එන්සයිම් එක කේට ග්‍රන්ථි වලින් ආමාශය ශ්‍රාවය එන්සයිම් ඊළඟට යනවා අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙන එන්සයිම් තුනක් අපි කිව්වා ඇමයිලේස් ඊළඟට ට්‍රිප්සින් ඊළඟට ලයිපේස් ඔන්න ඒ එන්සයිම හතර ශ්‍රාවය වෙනවා තුන ශ්‍රාවය වෙනවා කොහෙන්ද අග්න්‍යාශය ශ්‍රාව්‍ය ස්ථානය අග්න්‍යාශයේ විශේෂය තමයි මේවා තියෙන්නේ අග්න්‍යාශය තමයි ශ්‍රාවය. එතන ඇමයිලේස් වල කාර්යය තමයි අපි කිව්ව අර දැන් කයිලින් වගේ යම් ප්‍රමාණයකට පිෂ්ඨය ජීර්ණ වෙනවා ඉතිරි පිෂ්ඨය නේ. පිෂ්ඨයේ වැඩිම ප්‍රමාණයක් ඩයිසැකරයිඩ් බව. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් කියලා කියන්නේ මේ ප්‍රධාන වශයෙන් මෝල්ටෝස්.
ඩයිසැකරයිඩ් බවට ඩයිසැකරයිඩ් බවට පත් කරනවා. ඊට ට්‍රිප්සින් මගින් කරේ අර ප්‍රෝටීන වල ඉතිරි ටික ප්‍රෝටීන පත් කරනවා පොලිපෙප්ටයිඩ් බවට. පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. දැන් බලන්න දෙපළ කරනවා නේද? කයිලින් මගේ පිස්ටේ මොනවාස් කරා මෙතෙන් දික් කරා. ඇමයිලේස්. ඇමයිලේස් තමයි දායක වෙන්නේ. අපි කිව්ව මේකට කේට ඇමයිලේස් කියන්නේ. ප්‍රෝටීන ජීර්ණයක් දෙපළක දිස්සන පෙප්සින් සහ ට්‍රිප්සින් කියලා දෙන්නවා වගේ. ලයිපේස් මගින් කරන්නේ ලිපිඩ ටික මොනවා කරනවද? ලිපිඩ ටික පත් කරනවා මේද අම්ල ග්ලිසරෝල් බවට පත් කරනවා. අර මේ ටික තමයි අපි කිව්වේ අර උරාගන්නේ පයවලස නාලිකාව නේ. ඊළඟට එතනින් පල්ලෙහාට යනකොට තව ඔබ දීර්ඝ කරගත්තොත් එහෙම 7 8 9 10 කියන එන්සයිම කුඩාන්ත්‍රයෙන් ශ්‍රාවය වෙන්නේ. කුඩාන්ත්‍ර ශ්‍රාවී එන්සයිම. කුඩාන්ත්‍ර නැත්නම් ශුද්‍රාන්ත්‍ර. කුඩාන්ත්‍රයෙන් ශ්‍රාවය වෙන්නේ මේ එන්සයිම 4. පළවෙනි එක තමයි අපි ගත්තොත් එහෙම අර ඩයිසැකරයිඩ් වල තියෙන මෝල්ටෝස් ජීර්ණය කරන එන්සයිමේ මෝල්ටේස් කියන එන්සයිමය. අනිත් එක තමයි ඩයිසැකරයිඩ් එකක් වෙච්ච ලැක්ටෝස් ජීර්ණය කරන ලැක්ටේස් එන්සයිමය. අනිත් එක තමයි සුක්‍රෝස් ජීර්ණය කරන සුක්‍රේස් එන්සයිමය. දැන් බලන්න එතකොට මේ තුන් දෙනා එකතු වුණාම ක්‍රිස්ටේ ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙලා ඉවර වෙනවා. දැන් පොලිපෙප්ටයිඩ් ජීර්ණය කරන්න පෙප්ටිඩේස් එන්සයිමය. පෙප්ටිඩේස් එන්සයිමය භාවිතා කරනවා. මේගොල්ලෝ මගින් අන්න එහෙනම් මෝල්ටේස් මගින් මොකද කරන්නේ? මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩය පත් කරනවා ග්ලූකෝස් බවට. ලැක්ටේස් මගින් මොකද කරන්නේ? ලැක්ටෝස් කියන සීනි අපි කියන කිරිසීනි ලැක්ටෝස් කියන සීනි පත් කරනවා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට. අණු දෙකක් නේ මෙතන මෝල්ටෝස් නේ අණු දෙකම ග්ලූකෝස් අණු දෙකක් නේ ගැලැක්ටෝස් බවට. සුක්‍රේස් මගින් පත් කරනවා සුක්‍රෝස් කියන අපි කියන කැමරට ගන්න ඔක්සීනි නේ. ඒ වගේ තියෙනවා සුක්‍රේස් කියන සුක්‍රෝස් පත් කරනවා ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට. ඔන්න දැන් සරල සීනි හැදලා දෙන මේවා ලේවල් උරා ගන්න පුළුවන්. මේවා තේරෙම ලේවල් උරා ගන්න පුළුවන්. පෙප්ටිඩේස් මගින් මොකද කරන්නේ? පොලිපෙප්ටයිඩ් නේ තියෙන්නේ. පොලිපෙප්ටයිඩ් පත් කරනවා ඇමයිනෝ අම්ල බවට. ඔන්න පුතේ සම්පූර්ණයෙන්ම ජීර්ණක එන්සයිම ලයිස්තු ඔය තියෙනවා. දැන් මේක කෙටි ප්‍රශ්න පත්‍රය අහනවනේ එන්සයිමේ නම ශ්‍රාව වෙන්නේ කොහෙන්ද? මේ කාර්ය මොනවද කියලා අපිට සාරාංශගතව සකස් කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ ටික ගොනුනේ. හරි. ඊළඟට අපි මේ වැඩසටහනේ අග කොටසට ගියොත් එහෙම ආහාර ජීර්ණ පද්ධතිය රෝගාබාධ නේ ජීර්ණයේ අවසානයේ පද්ධතිය රෝගාබාධ වලට අපි යන්න ඕන. ඒ ටික මම පිළිසෙන්නම්. මොකද අපි කතා කරන්නේ විතර ආහාර ජීර්ණ පද්ධතිය සාකච්ඡා කරලා ඉවරයි එන්සයිම 10 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ රෝගාබාධ සහ ඒවා වැළඳුනොත් සුව කරගන්නේ කොහොමද? වැළඳීමේ වළක්ව ගන්න කොහොමද? විශේෂයෙන්ම අපි වැදගත් වෙන්නේ රෝගාබාධ වළක්ව ගන්න එක. ඒ යටතේ අපි ප්‍රධාන වශයෙන් රෝග කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපි කියන්නේ ආමලසය කියන නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන රෝගය. ગેස්ට්‍රයිටිස් කියන රෝගයට කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි එකක් ગેස්ට්‍රයිටිස් කියන රෝගය. දෙවනුව මලබද්ධය. දැන් මේ රෝගාබාධ එකිනෙක හඳුන්වා දීලා ඒ රෝගාබාධ ඇති වෙන හේතු කොටස් සාකච්ඡා කරන්න ඕන අපි. ඊළඟ මේවා වළක්ව ගන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා කතා කරන්න ඕන. මලබද්ධය ඊළඟට
උණුසන්නිපාතය අනිත් එක තමයි පුතේ සාමාන්‍ය පාචන රෝග. ඔය ප්‍රධාන රෝගාබාධ හතර පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා. ඊට අමතරව තව ගන්න පුළුවන් අපිටනේ ඕනෑම ශරීරයේ ඕනෑම පද්ධතියක් ආශ්‍රිතව වැළඳෙන්න පුළුවන් තත්ත්වයක් තමයි පිළිකාව කියන එකනේ. පිළිකා තත්ත්වය දැන් අපිට පුළුවන් පිළිකාව මුඛ පිළිකාවක් වෙන්න පුළුවන්, ආමාශය පිළිකාවක් වෙන්න පුළුවන්, ගුද මාර්ගය වෙන්න පුළුවන් නේ. මහාන්ත්‍ර පිළිකාවක් වෙන්න පුළුවන්, කුඩාන්ත්‍ර පිළිකාවක් වෙන්න පුළුවන්. පිළිකා හැදෙන්න පුළුවන්. ඊළඟට පණු රෝග. දැන් ඒවත් ආහාර මාර්ගය ආශ්‍රිත. දැන් අපේ ආහාර මාර්ගයේ විශාල පණුවන් ප්‍රමාණයක් පරපෝෂිතව වැඩමින් ඉන්නවා. ඒක නිසා අපි මාස 3කට සැරයක් පණු බෙහෙත් පානය කරන්නේ නේ. පණු බෙහෙත් බොන්නේ. එතකොට මේ පණු වර්ග මොනවද කියලා දල වශයෙන් අපි නිකන් කිව්වොත් එහෙම නේ. කිරිපණුව මේ කුඩා කාලේ අපි කියන්නේ කිරිපණුව දැනුත් අපි වැඩිහිටියෝන් ඉන්නත් අහන්නේ නේ පුටුවක වාඩිලා ඉන්න නැතුව එක විදිහකින් නැති වෙනකොට දඟලනට අහන්නේ ඔයාලට කිරිපණු ගායද කියලා නේ. ඒතර කිරිපණු රෝගය කිරිපණුව ඉන්නවා. ඊළඟ වටපණුව, කස්සපණුව, පටිපණුව ආදී වශයෙන් පණු වර්ග කීපයක්. තව කොකුපණුව නේද? ඔය ආදී වශයෙන් පණු වර්ග කීපයක් අපේ ආහාර මාර්ගයේ එල්ලී සිටීමෙන් උදරේ උරාගමින් පෝෂණය වෙනවා. ඒ පණු රෝගත් පාලනය කරගත යුතුයි. අපි මම මේ ඉරෙන් පහලින් ගත්තේ අපි වැඩි අවධානය යොමු නොකරට පිළිකා සහ පණු රෝග පිළිබඳව ආහාර ජීවන පද්ධතිය රෝග විදිහට අපි සලකන්න ඕන නිසා ඒවෙන් වළකින්න ඕන. එතකොට අපි අවධානය වැඩිපුර ලක්වන රෝගී ගැන කතා කරමු. ඉස්සෙල්ලා එකිනෙක ගමු. පළවෙනි එක අපි ගත්තොත් ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය. ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය කියන ආමාශයේ බිත්ති ප්‍රදාහයට ලක්වීම ක්‍රමක්‍රමයෙන් ආහාර මාර්ග බිත්ති අවිච්ඡේදය විනාශ වීමෙන් ඇතිවන තත්ත්වය. මේක මූලාරම්භයේදී අපි කියන ගෑස් නැදනවා කියන්නේ උගුරට පැමිණෙනවා ඇඹුල් රසය නේ. ආමාශයේ උලම් පිරෙන ස්වභාවය, වාතයේ එකතු වෙන ස්වභාවයක් අපිට දැනෙනවා. අපහසුතාවයට පත් වෙනවා. පසු මේක ආමාශයේ තුවාල දක්වා වර්ධනය වෙනවා. ඉතින් මේවා වළක්ව ගන්න තියෙන හේතු තමයි ගොඩක් වෙලා අපි වෙලාවට කෑම ගන්න නැති වුණාම නේ මත්සාර භාවිතය වගේ දේවල්, ඊළඟ තෙල් මිරිස් වැඩිපුර ආහාරයට ගැනීම, විශේෂයෙන්ම මානසික ආතතිය වගේ කාරණා මේකට බලපාන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන වැඩේ තමයි එහෙනම් මේ தත්ත්වය පාලනය කරගන්න අපි කරන්න ඕන වෙලාවට ආහාර ගැනීම, බොහොම සැහැල්ලුවෙන් දීපේත ගත කිරීම, නේ ප්‍රමාණවත් වතුර ජලය පානය කිරීම, ඊළඟට තෙල් මිරිස් භාවිතය අවම කිරීම වගේ කාරණා වලින් මේ ආමාශයේ ඇතිවන ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඊළඟ මලබද්ධය. එකත් ජනප්‍රිය රෝගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව සමහර ඖෂධ නිසා. මේ වර්තමානයේ ගොඩක් අය අපි සෙමට හෝ මේ වෙනත් තුවාලයක් සනීප කරගන්න බොන ඖෂධයක් මගින් මලබද්ධ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර ජල අවශෝෂණය වැඩි වෙන නිසා. ඒතර මහාන්ත්‍රය තුළ ජල අවශෝෂණය වැඩි වුණාම ආහාරය අර්ධ ඝන තත්ත්වයෙන් මිදලා ඝන තත්ත්වයට පත් වෙනවා. ඒතර මලබද්ධ තත්ත්වය ඇති වෙනවා. ඒතර මලබද්ධ තත්ත්වයේදී මුලින්ම වෙන්නේ මල ද්‍රව්‍ය බැහැර කිරීමේදී අපි කියන්නේ තතමනවා කියලානේ. ඒතර අපහසුයෙන් මල ද්‍රව්‍ය බැහැර කිරීම උත්සාහ කිරීමේදී ගුද මාර්ගයේ තුවාලවල ලේ ගැලීම් සිදු වෙනවා. ඔක කාලයක් තිස්සේ යනකොට පසු ආර්ශස් රෝගය දක්වා නේ ගුද මාර්ග ගුදයාවට ශිරා ඉදිවීමට ලක් වෙමින් පත්වන තත්ත්වය තමයි ආර්ශස් රෝගය කියලා කියන්නේ. ඒ තත්ත්වයටපත් වෙනුණා පුළුවන්. මේකට හේතු හොයලා බලුවොත් එහෙම කිරිසහිත ආහාර අඩුවෙන් ගැනීම නේ ප්‍රමාණවත් ජලය පානය නොකිරීම, ඊළඟ සෞඛ්‍ය පුරුදු අනුව මල ද්‍රව්‍ය බැහැර නොකිරීම. දැන් අපි දන්නවා දුරපතල දන්නවද නේ සමහර පුද්ගලයෝ ඉන්නවා පිටස්තර චාරිකාවක් වගේ ගියොත් එහෙම දින 3-4 මල ද්‍රව්‍ය බැහැර නොකර ඉන්නවා. ඒ සෞඛ්‍ය පුරුද්ද ඒ පිටස්තර තැන්වලදී කරන්න බැහැ කියන අදහසින් නැවත නිවසට පැමිණෙනවා. අන්න ඒ වගේ මල ද්‍රව්‍ය බැහැර කිරීම කල් දැමීම වගේ කාරණා නිසා තමයි මලබද්ධ තත්ත්වයක් ඇති වෙන්නේ. මේක වළක්ව ගන්න තියෙන සරල ක්‍රියාමාර්ගයක් නේ. ඔය තුවාල වේලින් වගේ බෙහෙත් බොනවා නම් විතර වැඩිපුර ජලය පානය කිරීම වගේ දේවල් කරන්න ඕන. කොහොමදත් ඒ වැඩේ කරන්න වැඩිපුර වතුර බොන්න ඕන. ඊළඟ කෙඳිසහිත ආහාර වැඩිපුර ගන්න ඕන නේද? දැන් ඔය ආශ්‍රය සමාරෝහ හැදුනම අපි කියන්නේ මූලග්ගාය කියලා නේ. අපි විහිළුවට කියන්නේ කොහිල ගන්න කියලා නේද? ඒතකොට දැන් මේ
කොහිල වගේ ආහාර පමණක් නෙවෙයි කිරි සහිත ආහාර ගැනීමෙන් සෙලියුලෝස් ප්‍රමාණය වැඩි වෙලා මල ද්‍රව්‍ය ස්නේහණය වෙනවා. එතකොට මලබද්ධ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඒතර මලබද්ධය වලකින්නේ එහෙමයි. ඊළඟ උණ සන්නිපාතය සහ පාචන රෝග අපිට එකට ගත්තොත් මේවා ඔක්කොම ආහාර සහ ජලයෙන් බෝ වෙන රෝග. මෙවැනි තත්ත්වයකදී විශේෂයෙන්ම බැක්ටීරියා ආසාදනයන් නිසා උණ සන්නිපාතය ඇති වෙනවා. මේකෙදී ඇඟපත වේදනාව, තද උණ ගතිය ඇති වෙනවා. ඊළඟ පාචන තත්ත්වය හටගන්නවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ සංකූලතා මතුවෙනවා. ඒතර මේකට වෛද්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. කරලා යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. ඊළඟ පාචන රෝගී තත්ත්වය ගැන කතා කරොත් එහෙම විශේෂයෙන්ම මේ ආහාර වල වහන මැස්සන් වගේ නේ. ඒතර ආහාරය දූෂණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ එලිමහනේ අපිරිසුදු ජලාශවල ස්නානය කිරීම වගේ දේවල් වලුත් මුඛය හරහා මේ විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒතර පාචන රෝගී තත්ත්ව පාලනය කරන්නත් දිවා නේද අපිට පුළුවන්. මොන වගේ හේතු නිසානේ ඇති වෙන්නේ. අපිට මේවා පාලනය කරගන්න පුළුවන් පුතේ. උණු කර නිවාගත් ජලය පානයනේ. පිරිසිදු ආහාර අනුභවයට ගැනීම, ඊළඟ පිරිසිදු ජලය ස්නානය කිරීම වගේ දේවල් වලින් මේ රෝගී තත්ත්ව වලින් වළකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි පළමුවෙන්ම අද කතා කරේ ඔබේ විෂය නිර්දේශයේ දෙවෙනි වාරයට අදාළ පළමු පාඩම වෙච්ච ජීවීන්ගේ දේහ ක්‍රියාවලිය වල ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන. එහි මම මුලින් මතු කරපු කොටස් ටික ආවරණය වුණා කියලා විශ්වාස කරනවා. ආහාර ජීර්ණ යන කුමක්ද? එක් එක් කොටස මගින් සිදු කරන ආහාර ජීර්ණ පද්ධතියට කොටස් නම් කිරීම, ඊළඟට විශේෂයෙන්ම අක්මාව, කේට ග්‍රන්ථි, අග්න්‍යාශය වගේ අවටින් ඉන්න ග්‍රන්ථි මගින් ආහාර ජීර්ණයට දක්වන සහයෝගය, ආහාර මාර්ගයට දක්වන රුකුල, ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය එක් එක් කොටස් මගින් සිදුවන ජීර්ණය තුළදී රසායනික ජීර්ණයේ දායක වන එන්සයිම් වර්ග ටික වගේ දේවල් අපි සියල්ල සාකච්ඡා කරලා අවසාන කරගත්තා. ඊළඟ අවසානයේ රෝග ගැන සාකච්ඡා කරා. ඒතර දැන් මේ ප්‍රධාන රෝග ගැන අවධානය යොමු කරන්න. ඊටමතරව අනිකුත් රෝග ගැන විශේෂයෙන්ම දැන් දතක අපහසුතාවයකටපත් වුණා, දත්පණුව කෑම වගේ දෙයක් වුණත් මුඛ රෝගී ආහාර මුඛය සම්බන්ධ රෝගී තත්ත්ව. ඒතර ආහාර ජීර්ණ පද්ධතියේ ඒත් අයිති වෙන්නේ නේද? ඒ වගේ කුඩා රෝගී තත්ත්ව ගොඩක් තියෙනවා. ප්‍රධාන රෝගී තත්ත්ව මේ ටික අවධානය යොමු කරන්න ඕන. ඉතින් අතරම මේ ආහාර ජීර්ණ පද්ධතිය පාඩමේ ඔන්නෝක තමයි සාරාංශය. මම පෙර කී වාසේ ඔබ පෙළපොත අධ්‍යයනය කරමින් කෙටි ප්‍රශ්න වලට පිළිතුරු සැපීමෙන් මේ පාඩමේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන පාඩම තමයි ශ්වසන ක්‍රියාවලියට දාලා කතා කරන්න. එම කොටසින් සම්බන්ධ වෙනතුරු ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.